හරිද ඔයගොල්ලෝ බෙන්සින් වල මේ ව්‍යුහය මේ ඇඳගත්තනේ මේ සම්ප්‍රයුක්ත ශක්තිය කතාව ඇඳගත්තා නම් හරියට ටික කරගත්තා නේද? වෙන හරියද ඇඳගත්තද? හරි. බලමු ඊට පස්සේ අපි කතා කරන්නේ මේ බෙන්සින් වල ව්‍යුහය පිළිගන්න සාධක ගැන අපි කතා කරා. ව්‍යුහ පිළිගන්න හේතු අපිට තුනක් ඒ තියෙනවා. රූපය අර කඩේරි වලින් හදලා තිබ්බේ. ඔව්. කඩේරි වලින් ශක්තිය ලකුණු කරලා තිබ්බේ. කොතනද මේක පුතේ කියන්නේ? අරස දෙවෙනි රූපේ ඔව් ඔව් ඒක 240 වෙනි ඒක 240 තියෙනවනේ. ඔසේ ගියර කඩේරි වලින් තියෙන්නේ. කඩේරි වලින් තියෙන්නේ ඒ ශක්තිය තමයි කඩවලින් තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ බන්ධන ditth බන්ධන දෙකක් තියෙනකොට 240 එක තමයි තියෙන්නේ. මොකද තමයි තියෙන්නේ 232 කියලා කියන්නේ මේ අර මෙතන සාමාන්‍ය 240 මෙතන අර 8ක් අඩු වෙනන් පස්සේ එනවනේ 232 ඒක තමයි දක්වලා තියෙන්නේ. මෙතන 231 ඕනේ නැහැ. ඒ කඩේරි වලින් තියෙන එක තද පාටින් අඳ ගන්න එච්චරයි මේක අර 232 කියන එකට අඳලා තියෙන්නේ. අපි ඒක ඕනේ නැහැ. අපි ඒක අතහැරලා එක ඉරක් ගහලා අඳිනකෝ මේ සුරේෂ් ඒක ඇත්තටම ඇති. ඉතින් අදහස් කරන්නේ ditth බන්ධන දෙකක් හයිඩ්‍රජනීකරණය කරාම ඍණ 240ක් පිට වෙන අදහස් තමයි එතන තියෙන නිසා එක ඉරක් අඳින්න. මේ උඩ එකේ තුන්වෙනි එකේ තියෙනවා ditth බන්ධන තුනක් තියෙන සංයෝගය. ඒකෙත් එක ඉරක් ගහලා පල්ලෙහාට අඳින්න 123 ඒ කියන්නේ 360ක් වෙන එතනදී. අනිත් පැත්තෙන් අඳින්න දකුණු පැත්තෙන් සැබෑ බෙන්සීන් ඒකේ ඍණ 208යි පිට වෙන කියලා ගන්න. ඒතර ඒ දෙක අතර පරතරය මම ඒක ඇන්දා ඔයගලන්ට එතන ඉක්මනට මෙයා වුණේ තමයි ප්‍රශ්නේ ආවේ. එතන ළමයි මම කිව්වේ ඔයගලන්ට මෙන්න මෙතන මෙහෙම දක්වලා මේ ටික පැහැදිලි කරා ඔයගලන්ට මෙන්න මේකයි මෙන්න මේ දෙක අතර මේ ඇස ඒකට කියන්නේ සම්ප්‍රයුක්ත ශක්තිය. ඒක 152 කිලෝ ජූල් මවුලට වගේ අගයක්. ඒක සම්ප්‍රයුක්ත ශක්තිය කියලා ලියාගන්න ඉච්චරයි. හරි? ඉච්චරයි. ඔය ටික කරගත්තා හරි ඔයගොල්ලෝ. අක්ෂය ශක්තිය තමයි දකුණු පැත්තේ මේ ඔයගලන්ගේ තියෙන්නේ. පැත්තේ තියෙන එක මේ සිරස් අක්ෂය ශක්තිය මේ එන්තල්පි කියන එක කිලෝ ජූල් මවුලට වෙන්න ඕනේ. මේවා තියෙන සංයෝග මේ ditth බන්ධන එකක් තියෙනවා දෙකක් තියෙනවා ඒවා ලකුණු කරන්න ඕනේ නැහැ. පල්ලෙහා තියෙන නම් මම කිව්වා චක්‍රීය හෙක්සේන්. චක්‍රීය හෙක්සේන් තියෙන්නේ. පල්ලෙහාම තියෙන්නේ CH12. මේ රේඛාව මත තියෙන ඒවා ඔක්කොම හරි මෙන්න මේ අතු රේඛාව මම අඳින්නේ. මේ රේඛාව මත තියෙන ළමයි චක්‍රීය හෙක්සේන්. හරි CH12. CH12 චක්‍රීය හෙක්සේන් තමයි තියෙන්නේ. හරි දැන් හරි නේද සුරේෂ්? හරි සර්. හරි මොනවා ගැටලු තියෙනවද අහන්න. ඒතර අපි කිව්වේ සාමාන්‍යයෙන් මේ බෙන්සීන්ව හයිඩ්‍රජනීකරණය කරාම ලැබෙන්නේ චක්‍රීය හෙක්සේන්. එකම මේ C6H6 කියන සයික්ලෝහෙක්සීන් යාව හයිඩ්‍රජනීකරණය කරාම ලැබෙන්නේ C6H12ම තමයි. එතකොට C6H12 එකම තැනක ඉන්න ඕනේ. නමුත් ඒ අනුව අපිට පේනවා බෙන්සීන් සහ මේ චක්‍රීය හෙක්සීන් කියන ව්‍යුහය අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි සම්ප්‍රයුක්තතා ශක්තිය කියන්නේ. ඒකට හේතුව වශයෙන් අපි දක්වන්නේ බෙන්සීන් වල තියෙන්නේ ditth බන්ධන තුනක් නෙවෙයි ditthව සහ තනි මගින් හැදෙන සම්ප්‍රයුක්ත මුහුමක්. මුහුම නිසා තමයි එයාගේ ස්ථායීතාවයක් ලැබෙන්නේ කිලෝ ජූල් 152ක. ඒ නිසා මතක තියාගන්න බෙන්සීන් කියලා කියන්නේ අසන්තෘප්ත සංයෝගයක් නෙවෙයි සන්තෘප්තව තියෙන සංයෝගයක්. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ditth බන්ධන ස්වරූපයක් නැහැ. ෆයි වලාවක් තමයි තියලා පිළිගන්න. ඒක තමයි මෙතන කියන්නේ. හරිද? එච්චරයි. එහෙනම් අපි බෙන්සීන්ගේ ව්‍යුහය පිළිගන්න හේතු තුනක් ඉදිරිපත් කරා. පළවෙනි එක කොමින්දියට පරීක්ෂාව යාට දිර විවරණ වෙන්නේ නැහැ. දෙවෙනි පරීක්ෂාව තමයි බන්ධන දිග. බන්ධන දිග ditth බන්ධනයේ දිග නෙවෙයි තියෙන්නේ. තනි බන්ධනයකුත් නෙවෙයි තියෙන්නේ. අතරමැදි නිසා අතරමැදි ස්වරූපයක් තියෙනවා. ඊපස්සේ එන්තල්පි. නැත්නම් අපි කියන්නේ ශක්ති සටහන. ශක්ති සටහන පේනවා. හයිඩ්‍රජන් එන්තල්පි වලින් තියෙනවා. එක්නි ස්ථායීතාවය. එච්චරයි. හරි. ඔන්නම තමයි බෙන්සීන්. හරි අපි බලමු බෙන්සීන් ඊට පස්සේ මේ මුහුම්කරණය එයාගේ මොකක්ද ලක්ෂණ කියලා බන්ධන ව්‍යුහය පොඩ්ඩක් බලමු ඊට පස්සේ ඒක අපි කතා කරාම ඊට පස්සේ අපිට ප්‍රතික්‍රියා පැත්තට යන්න පුළුවන්. ඊට පස්සේ මාතෘකාව යන බෙන්සීන් වල බන්ධන ස්වරූපය. බෙන්සීන් වල බන්ධන ස්වරූපය.
බෙන්සීන් වල බන්ධන ස්වරූපය. හරි. බෙන්සීන් වල බන්ධන ස්වරූපය. බලමු බෙන්සීන් කෙනෙක් කෙනාගේ අපි කාබන් පරමාණුවක් ගාවට ගිහිල්ලා එයාගේ මුහුම් කරන්නේ මොනවද බන්ධන තියෙන කොහොමද කියලා පරීක්ෂා කරලා බලමු. මේක තමයි බන්ධන ස්වරූපය ඉදිරිපත් කරන්නේ. හරිද? මේ සඳහා මෙන්න මේ view එක ගත්තොත් ඔයගලන්ට මේ share කරන view එක බලන්න පුළුවන්. ඒතර ඔයගලන්ට අදහසක් ගන්න පුළුවන්. මෙහෙමයි. බලන්නකෝ. මේ view එකේදී අපිට පේන මේකේ කාබන් 6යි හයිඩ්‍රජන් 6ක් තියෙන්නේ. අපි යමුකෝ මේකේ එක ශීර්ෂයකට. අපි බලමු එක ශීර්ෂයක් දිහා. කාබන් හයිඩ්‍රජන් තියෙන එක ශීර්ෂයක් දිහා බලමු ළමයි. හරි. බලන්න ආයේ. මම එක ශීර්ෂයක් තෝරගන්නවා. මේ වගේ ශීර්ෂයක් ගන්නවා. ළමයි. මේ කාබන්ගේ මේ රවුම් රතු පාට රවුම් කරපු කාබන්ගේ ශීර්ෂය කාබන් වටේට ඔයගොල්ලෝ පේන සිග්මා බන්ධන තුනක් තියෙනවානේ. ලැහැට කාබන් බන්ධනයක් තියෙනවා. ඉහළට කාබන් බන්ධනයක් තියෙනවා. වම් පැත්තට කාබන් හයිඩ්‍රජන් බන්ධනයක් තියෙනවා. මේ විදිහට ගත්තම කාබන්ට සිග්මා බන්ධන තුනක් තියෙනවා. සිග්මා බන්ධන තුනක් එකසර නැහැ. ඒ හින්දා මෙයාගේ වෙස්පෙව් ගල් ගන්න 3යි. ඒ කියන්නේ මෙයාගේ මුහුම් කරණේ ළමයි sp2 ආකාරයක් ගන්නවා. ඒකනේ මේක අංශක 120 බැගින් වෙන්නේ. මතක තියාගන්න බෙන්සීන් වල සෑම කාබන් පරමාණුවකටම තියෙන්නේ sp2 ආකාරයේ මුහුම් කරණයක්. මෙයත් එහෙමයි. මෙයත් එහෙමයි. විදිහට හැම කාබන් කෙනෙක්ටම තියෙනවා sp2 ආකාරයේ මුහුම් කරණයක්. තමයි කාබන් ලගේ මුහුම් කරන අපි කිව්වොත් කියන්නේ. ළමයි කාබන් වලට sp2 මුහුම් කරණයක් වුණාම එතන කාක්ෂික 3යි තියෙන්නේ. කාක්ෂික 3යි තියෙන්නේ. කාබන්ගේ සාමාන්‍ය ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන්නේ පැයි. ඉතුරු ඉලෙක්ට්‍රෝනේ කො? අන්න ඒක ඊළඟ වැදගත් ප්‍රශ්නේ තමයි ඉතුරු ඉලෙක්ට්‍රෝනේ. ඉතුරු ඉලෙක්ට්‍රෝනේ මේකළු ගාව තියෙනවා මොකක් විදිහට තියෙන්නේ? ඒක ළමයි තියෙන්නේ නොමුහුම් ඉලෙක්ට්‍රෝනයක් ලෙස. හරි ඒ නිසා මේ හැම කාබන් කෙනෙක් ගාවම නොමුහුම් ඉලෙක්ට්‍රෝනයක් බැගින් පවතිනවා. හරිද? ඒක ඊළඟ වැදගත් දේ. හරි? කියන්නේ මේ හැම කාබන් කෙනෙක්ම තියෙනවා නොමුහුම් ඉලෙක්ට්‍රෝන. මම ඒක මෙහෙම ලකුණු කරොත් මෙන්න මෙහෙම මෙයාට එක ඉලෙක්ට්‍රෝනයක් මේ කාබන්ගේ ඔහොම පල්ලෙහා කොටස මම ලකුණු කරන ඕන විදිහට ළමයි එකක් ඉවෙන්ට් එක ගමු. මොන තියෙන p ඉලෙක්ට්‍රෝනයක් මෙයාගෙත් එහෙමයි. p ඉලෙක්ට්‍රෝනයක් හරි නොමුහුම් p ඉලෙක්ට්‍රෝනයක් මෙයාගෙත් තියෙන නොමුහුම් p ඉලෙක්ට්‍රෝනයක් ඔය විදිහට මේ හැම කෙනෙක් ගාවම නොමුහුම් ඉලෙක්ට්‍රෝන බැගින් තියෙනවා. හරිද? ඔය විදිහට නොමුහුම් ඉලෙක්ට්‍රෝන හැම කාබන් කෙනෙක් ගාවම තියෙනවා. හරිද? නොමුහුම් p ඉලෙක්ට්‍රෝනේ මොකද කරන්න පුළුවන් ඉතින්? නොමුහුම් p ඉලෙක්ට්‍රෝනේ මොකද වෙන්නේ? ඊළඟ වැදගත් දෙයක. නොමුහුම් p ඉලෙක්ට්‍රෝනක් තිබීම නිසා මොකද්ද වෙන්නේ? නොමුහුම් p ඉලෙක්ට්‍රෝනක් තියෙනකොට ළමයි ඔයගලන්ට පුළුවන් නොමුහුම් p ඉලෙක්ට්‍රෝන ටික එකතු කරගෙන හරි මෙන්න මේ p ඉලෙක්ට්‍රෝන මේ රවුමක් විදිහට එකතු කරගෙන ඒගොල්ලන්ට පුළුවන් ෆයි බලාවක් හදන්න. හරි මේ හැමෝ කට්ටියම එකතු කරගෙන ෆයි බලාවක් සකස් වෙනවා. මෙන්න මෙහෙම. මේ තියෙන්නේ උඩ තියෙන ආර්ධය කට්ටිය ෆයි බලා ආර්ධය එකතු කරලා වෙනමම ෆයි බලා ටික එකතු කරගෙන ෆයි බලා ආර්ධයක් හදනවා. ඊට පස්සේ යටත් තියෙනවනේ. ඒ යට සෙට් එක වෙනමම හදනවා ෆයි බලා ආර්ධයක්. හරිද? ඒ විදිහට ෆයි බලා ආර්ධ දෙකක් ගොල්ලෝ හදනවා. හරිද? ඒ විදිහට ෆයි බලා ආර්ධ දෙකක් දෙගොල්ලෝ හදනවා. එහෙම ෆයි බලා ආර්ධ දෙකෙන් තමයි මේගොල්ලන්ගේ මේ අපි කියන්නේ බෙන්සීන්ගේ චක්‍රීය බව ලැබෙන්නේ. ඔන්නම උඩින් භාගය යටින් භාගයයි ෆයි බලා ආර්ධ දෙකක් ලෙස සකස් වෙනවා. ඔක තමයි ළමයි බෙන්සීන්ගේ බන්ධන ව්‍යුහය හැටි. හරිද? හැම කාබන් පරමාණුවක්ම sp2 තියෙන්නේ. හැම කාබන් පරමාණුවක නොමුහුම් p ඉලෙක්ට්‍රෝන බැගින් තියෙනවා. ඒතර ඒවා මේ සිග්මා බන්ධන තලයට ලම්බකව ඉහළින් සහ පහළින් අර්ධක බැගින් තියෙනවා. ඒවා එකතු වෙලා තමයි ෆයි බලා හැදෙන්නේ කියලා අපි පිළිගන්නවා. ඒක තමයි බෙන්සීන්ගේ
ඉහළින් ෆයිබර් බලාර්ධයක් සහ පහළින් ෆයිබර් බලාර්ධයක් ලෙස පවතිනවා. ඔක තමයි හැටි. හරිද? අපි එහෙනම් පොඩක් එක සටහන් කරමු. බෙන්සීන් වල සෑම කාබන් පරමාණුවක්ම ඊට යාබද කාබන් පරමාණු දෙකකට හා හයිඩ්‍රජන් පරමාණුවකට බැගින් H පරමාණුවකට බැගින් බැඳී පවතී. H පරමාණුවකට බැගින් බැඳී පවතී. මෙම හේතුව නිසා සෑම කාබන් පරමාණුවක් සතුවම සෑම C පරමාණුවක් සතුවම වෙස්ප ඉලෙක්ට්‍රෝන යුගල් නැත්නම් VSEPR ඉලෙක්ට්‍රෝන යුගල් තුනක් පවතින අතර කාබන් පරමාණුවේ මුහුම්කරණය sp2 වේ. එම නිසා සෑම කාබන් පරමාණුවකම නොමුහුම් p ඉලෙක්ට්‍රෝනයක්ද පවතී. හරි? දැන් ලෙස කාබන් පරමාණුවකට sp2 මුහුම්කරණයක් ලැබීම නිසා කාබන් පරමාණු සියල්ල එකම තලයක ෂඩාශ්‍රාකාර ව්‍යුහයක් සාදයි. සඳහා සෑම කාබන් පරමාණු දෙකක්ම sp2 ආකාරයේ sp2 පාක්ෂික අතිච්ඡාදනයක් සිදු කරයි. sp2 පාක්ෂික අතිච්ඡාදනයක් සිදු කරයි. මොකද තලයේ පවතින සෑම කාබන් පරමාණුවකටම
සෑම පරමාණුවකටම හයිඩ්‍රජන් පරමාණුවක් බැගින් සම්බන්ධ වීමෙන් අලීය ව්‍යුහයක් ලැබී ඇත. අලීය ව්‍යුහයක් ලැබී ඇත. අලීය ව්‍යුහයක් ලැබී ඇත. හරි. එහෙනම් සිග්මා බන්ධන තලයට අම්බකව ඉහළින් හා පහළින් මුහුම් පීකාක්ෂිකයේ බැගින් පවතින නිසා පාර්ශවික අතිච්ඡාදනය වීමෙන් විස්ථානගත වූ ෆයි ඉලෙක්ට්‍රෝන වලාව සෑදේ. විස්ථානගත වූ ෆයි ඉලෙක්ට්‍රෝන වලාව සෑදේ. විස්ථානගත වූ ෆයි ඉලෙක්ට්‍රෝන වලාව සෑදේ. හරි. බෙන්සීන් වල මෙන්න මේකම මේ පේන ඔයගලන්ට බෙන්සීන්ගේ ව්‍යුහය ගත්තාන් පස්සේ එයාට අපිට අඳින්න පුළුවන් මෙන්න මේ වගේ සටහනක්. ළමයි සටහන මෙන්න මෙතනදී ළමයි බෙන්සීන් වල අපි දකින්නවානේ මේ කාබන් 6 හයිඩ්‍රජන් 6 තියෙනවා. ඒ කාබන් 6 හයිඩ්‍රජන් 6 තියෙන විදිය මෙතන පෙන්නනවා මුහුම් කරනත් එක්ක. හරි බෙන්සීන්ගේ මුහුම් කරනත් එක්ක සම්බන්ධ කරලා මෙන්න එකයි මෙතනදී කරන්නේ. හරි. අපි එතකොට මුලින්ම අඳින්න කාබන් 6 හයිඩ්‍රජන් 6 අඳින්න වෙනවා අපිට. එතනදී අපි මෙතන කාබන් ඔන්න කාබන් නම් තියෙනවා. කාබන් බන්ධන ටික අපි ෂඩ ආශ්‍රයක අඳිනවා ළමයි. ඒ වගේ ඔය වගේ හරි ඊට පස්සේ මෙහෙම එකක් තියෙනවා. ඔය වගේ ඔතන ෂඩ ආශ්‍රය. හරිද? හරි. මෙතනදී මේ සාමාන්‍යයෙන් ද්විත්ව බන්ධන මේ ඔයගොල්ලෝ ෂඩාශ්‍රය ගන්න. මෙතනදී අපි දකින්න මේ 5 බලයක්. හරි. මම මේකත් මෙහෙම අඳිනවා. ඔන්න 5 බලයක් තමයි තියෙන්නේ සැබෑ බෙන්සීන්. ඉතින් මේ හැම කෙනෙක් ගාවම හයිඩ්‍රජන් පරමාණුකුත් තියෙනවා. මේ හැම එකම හයිඩ්‍රජන් මේ කෙනෙක් මේ ශීර්ෂ හැම එකකම තියෙනවා. ඒකත් අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. එතකොට ඒ වෙයි අපි ව්‍යුහය හොයාගන්නකොට ඒ කියන්නේ මේ බන්ධන ස්වරූපය හොයනකොට අපි කාබන් ශීර්ෂයක් ගාවට යනවා. කාබන් ශීර්ෂයක් ගාවට ගියයින් පස්සේ අපි දකිනවා ඒ කාබන් ශීර්ෂයට බන්ධන තුනක් බන්ධන තුන ඔස්සේ අපිට පේනවා තියෙන්නේ sp2 මුහුම් කරණයක්. හරි හොඳයි තියෙන්නේ. හරි ඔය තියෙනවා මේක ඉවත් කරමු කවන්නේ. හරි මම තෝරගන්නවා. ඔගේ ශීර්ෂය. හරි. දකින්න. ඔගේ ශීර්ෂයක් ගත්තොත් ළමයි ශීර්ෂය අපිට මේ වගේ තැනකින් නිරූපණය කරන්න පුළුවන්. නේ? විදියට. හරිද? අපිට ගත හැකි මේ ශීර්ෂය හරහා. මෙදිනේ මෙතන තියෙන සැකස්ම මෙතනට ඉදිරිපත් කරන්න හදන්නේ. හරිද? මොකද අපිට චාලනය කරොත් එම කාබන්ට තියෙන මේ වගේ sp2 මුහුම් කක්ෂික තියෙනවා. ඒවා ඔය විතර රේඛීයව ප්‍රතිචාදනය වෙලා හැදලා තියෙනවා. මීට අමතරව ළමයි එක කහ පාටින් වෙන පාටක පොළ පාට ගමුකෝ. හැම එකකම එහෙම
ඔය වගේ තියෙනවා. හරි. ඔය වගේ ලොකුවට ගන්න වෙනවා. ස්පෝර්ට්ස් පාටින් එක. මේක වෙනම ඇන්දත් කමන්නේ මේක පැටලී සහිත නම් වෙනම ඇන්දත් කමන්නේ. කොහොම එකක් තියෙනවා. මේ තියෙන මේකේ. හැම කාබන් කෙනෙක් ගාවම එක්කෙනෙක් ගැන කමන්නේ ගොඩක් අපහැදිලි නම් මොකද හේතුව මේ ගොඩක් ඇඳුත් අපහැදිලි වෙන වැඩි. ඒ හින්දා එක්කෙනෙක්ගේ පමණක් ඇඳට කමන්නේ. අපි මේක කොහොමද අඳ ගන්නවා? හරි මේ view තුන අඳ ගන්නවා. මේ අඳින්න ළමයි මේ පළවෙනි කළු පාට view එකයි මේ SP2 සිග්ම බන්ධන තියෙන view එකයි ඊට පස්සේ 5 බන්ධන තියෙන view එක අඳින්න ඕන. හරි. ගොඩක් අඳගෙන ඉන්නකො හරි. ඊට පස්සේ ඊළඟට කතා කරමු. අඳින්න ගන්න. ඔන්නෝගාටි. හරි. ඇඳ ගන්න. view තුන අඳ ගන්නකො. සර්.
හරි මේක ඇඳගත්තා ළමයි. චතුමි ඇඳගත්තද මේක? තව චුට්ටක් තියෙනවා. හරි. මේකේ තව රූප දෙකක් අපිට පොඩ්ඩක් අරින් තියෙනවා. මේ අංජලි මේක ඇඳලා ඉවරද? හරි සර්. හරි. අපිට ඊට පස්සේ තව විහුව දෙකක් තියෙනවා. මෙන්න මේක පොඩ්ඩක් මොකට ෂෙයා කරන්න. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මේකෙත් ඒක නිරූපණය වෙන අවස්ථාවක්. හරි. මෙන්න මේකේ ඔයගොල්ලෝ මේ ඇඳ ගන්න ඕනේ මෙන්න මේ අන්තිම විහුවය. දැන් සාමාන්‍යයෙන් බෙන්සීන් වල ලක්ෂණ තමයි මෙන්න මේ අවසාන විහුවය. අපි ඇඳපු විහුවේ අමතරව මෙන්න මේකත් පොඩ්ඩක් පුරන ඇඳගන්න. මේක මම කොටු කරන්නේ. තමයි පේන්නේ. හරි. කාබන් සිග්ම බන්ධන තලයට උඩින් සහ පහළින් 5 වල අර්ධයක් ලෙස කරකැවීම් පවතින ඉලෙක්ට්‍රෝන වලාකුළු දෙකක් ඔක තමයි තියෙන්නේ සැබෑ විහුව. ඒතර බෙන්සින් කියන එක න ඔක තමයි තියෙන්නේ. එකක් පොඩ්ඩක් අඳගන්න. හරිද? හරි. මම මේක පොඩ්ඩක් මෙන්න මෙහෙම තනියම පොඩ්ඩක් බලන්න. මේ තියෙන්නේ මම මේ මගේ බෝල්ට් එක ඇඳලා තියෙන්නේ මේ බෙන්සින් න්‍යෂ්ටිය. බෙන්සින් න්‍යෂ්ටිය කියලා කියන්නේ කාබන් සහ කාබන් හයිඩ්‍රජන් බන්ධන තියෙන නිය කොටස. ඒකට මේවැය වල මෙහෙම හයිඩ්‍රජන් තියෙනවා. ඕනනම් හයිඩ්‍රජන් දක්වත හැකියි. හරි හයිඩ්‍රජන් පරමාණු හැම එකෙම තියෙනවා. අවශ්‍ය නැහැ ඒක.
ඕනනම් දක්වත හැකි කොහොමද? හරි. අර මම දැන් ඇති. ඔන්න ඔය හයිඩ්‍රජන් තියෙන මේ කාබන් හයිඩ්‍රජන් තලයට ඉහළින් සහ පහළින් ළමයි. තලය මෙහෙම තියෙනවා නම් ඒකට ඉහළින් 5 වල ආර්ධයක් තියෙන මේ විදිහට ආයෙ තව පහළින් එකක් තියෙනවා අනිත් පැත්තට මේ විදිහට. මේ විදිහට 5 වල ආර්ධ දෙකක් දෙපැත්තට තියෙනවා. ඒ නිසා බෙන්සීන්ගේ තලය ඉහළින් සහ පහළින් 5 වල ආර්ධ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වලාකුළු දෙකක් නිතරම ගමන් කර කර තියෙන විස්ථානගත වෙලා තියෙන. ඒ කියන්නේ නිතරම විස්ථානගත වෙලා තියෙන. ඒ කියන්නේ එක තැනක නැහැ. ඒ දෙක මේ වලාකුළු දෙක ඉහළින් සහ පහළින් ගමන් කර කර තියෙනවා. එච්චරයි. ඒ නිසා විස්ථානගත වෙනවා කියලා කියන්නේ නිශ්චිතව තැන් දෙකක් අතර නෙවෙයි තියෙන්නේ. ඉහළින් සහ පහළින් අර්ධයක් ලෙස පවතිනවා. ඕක තමයි මේ විස්ථානගත වෙච්ච 5 වල අර්ධයක් කියලා අපි කියන්නේ. හරිද? ඒ නිසා ඔන්නම දක්වන්න මේකත් ඕනනම් දක්වන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් මේකෙන් පස්සේ අපි මේක මෙහෙම තමයි නිරූපණය කරන්නේ. අපි ලියනකොට ලියන්නේ මෙහෙම අපි ලියනවා. ඉතින් අපි මේ පස්සේ ලියන්නේ මෙන්න මේ විදිහට. ශලාශ්‍රයක් ඇඳලා අපි මෙහෙම ඇතුලේ රවුමක් දානවා. ඇතුලේ රවුම දාන්නේ විස්ථානගත වෙච්ච 5 වලව නිරූපණය කරන්න. ඒ නිසා ඔයගලන්ට එකත් ඕනනම් මෙහෙම ලියාගත හැකි මේක ඇඳලා මෙහෙම ලියද හැකි. හරි. මෙතන මම දක්වලා තියෙන උඩ තියෙන්නේ විස්ථානගත වූ 5 ඉලෙක්ට්‍රෝන වල ආර්ධ දෙක ආර්ධ. මෙතන දක්වන බෙන්සීන් H3. එච්චරයි. ඔහොම තමයි තියෙන්නේ. හරි. අපි මේ බෙන්සීන් ගැන ගොඩාක් මේ කරුණු කතා කරා. බෙන්සීන් කියන්නේ මොකක්ද කියලා කතා කරා. හොයාගත්ත විදිය, ඊට පස්සේ එයාගේ ලක්ෂණ ටිකක් කතා කරා. ඊට පස්සේ බන්ධන ස්වභාවය කතා කරා. දැන් මුහුම් කරන්නේ අනම්මන ඔක්කොම දේවල් දන්න ඕගොල්ලෝ. හරි. ඉතින් මේ කාබන් සෑම සිග්මා බන්ධනයක්ම හැදෙන්නේ කාබන් පරමාණු තියෙන sp2 මුහුම් කාක්ෂි දෙකක් රේඛීය අතිච්ඡාදයෙන් තමයි හැදෙන්නේ. ඊට පස්සේ කාබන් හයිඩ්‍රජන් බන්ධනයක් සෑදෙන්නේ කොහොමද? කාබන් පරමාණු sp2 මුහුම් කාක්ෂිකයයි හයිඩ්‍රජන් පරමාණු 1s කාක්ෂිකයයි රේඛීය අතිච්ඡාදයෙන්. ඒතර 5 වලාව හැදෙනවා. නැත්නම් විස්ථානක 5 වලාව නොමුහුම් ඉලෙක්ට්‍රෝන පාර්ශවික අතිච්ඡාදයෙන්. හරි. එහෙම තමයි තියෙන්නේ. ඒ නිසා බෙන්සීන්ගේ බන්ධන අපි තුනක් පහදනවා. හරි. ඒක තමයි කාබන් සිග්මා බන්ධන. හරි. කාබන් සිග්මා බන්ධන ඇති වෙනවා. හොඳ. කාබන් වල sp2 මුහුම් කාක්ෂිකයක් ගන්න. කාබන් වල sp2 මුහුම් කාක්ෂික රේඛීය අතිච්ඡාදනය. කාබන් හයිඩ්‍රජන් සිග්මා බන්ධන ඇති වෙනවා. කාබන්ගේ sp2 මුහුම් කාක්ෂිකයක් ගන්න හයිඩ්‍රජන්ගේ 1s කාක්ෂිකයක් රේඛීය අතිච්ඡාදනය. 5 වල දැන් අපි කියන්නේ විස්ථාන 5 වල අර්ධය හදනවා. ඒ වල විස්ථානගත වෙච්ච 5 වලාව විස්ථානගත 5 වලාව ලැබෙනවා. නමුම් පිකාක්ෂික රේඛීය අතිච්ඡාදනය. නමුම් පිකාක්ෂික පාර්ශ්වික අතිච්ඡාදනය. එහෙම නම් යටින් සටහන් කරගන්න පුළුවන්. හරි. ඒකට උන ඔයගොල්ලෝ සටහන් කරගන්න කාබන් සිග්මා බන්ධන සමානයි. කාබන් වල sp2 ධන කාබන් වල sp2 රේඛීය අතිච්ඡාදනය. කාබන් සිග්මා බන්ධන සමානයි. කාබන් වල sp2 මුහුම් කාක්ෂික ධන කාබන් වල sp2 මුහුම් කාක්ෂික රේඛීය අතිච්ඡාදනය. ඊට පස්සේ දෙවෙනි එක CH බන්ධනය. C ඉරක් H බන්ධනය. සිග්මා බන්ධන හරි. CH සිග්මා බන්ධනය. කාබන් වල sp2 මුහුම් කාක්ෂික ධන හයිඩ්‍රජන් වල 1s පරමාණු කාක්ෂික රේඛීය අතිච්ඡාදනය. කාබන් වල sp2 මුහුම් කාක්ෂික ධන හයිඩ්‍රජන් වල 1s පරමාණු කාක්ෂික අතිච්ඡාදනය. ඊට පස්සේ විස්ථානගත වූ 5 වලාව. ඒක හැදෙන්නේ ඒක සමානයි නොමුහුම් පීකාක්ෂික පාර්ශවික අතිච්ඡාදනය. නොමුහුම් පීකාක්ෂික 6ක් තියෙනවා. ලියුවත් කමක් නැහැ. නොමුහුම් පීකාක්ෂික 6ක් පාර්ශවික අතිච්ඡාදනය. හරිද? ඉතරයි. අපි දැන් ඔන්න කතා කරලාම එහෙනම් බන්ධන ස්වරූපය ගැන කතා කරලා ඉවරයි. ඊළඟට කතා කරන්නේ බෙන්සීන් වල ප්‍රතික්‍රියා පැත්තට අපි යන්න ඕනේ. ලක්ෂණ පැත්ත ඉවරයි ප්‍රතික්‍රියා පැත්ත. බෙන්සීන් වල ප්‍රතික්‍රියා මොන වගේ ප්‍රතික්‍රියාද මොන කොහොමද කරන්නේ කියන එක අපි විස්තර කරනවා මේ බන්ධන ස්වභාවයත් පදනම් කරගෙන. මාතෘකාව ලියන්න බෙන්සීන් දක්වන ප්‍රතික්‍රියා බෙන්සීන් වල ප්‍රතික්‍රියා. බෙන්සීන් වල ප්‍රතික්‍රියා. බෙන්සීන් වල ප්‍රතික්‍රියා.
බෙන්සීන් වල ප්‍රතික්‍රියා. හරි. බෙන්සීන් වල ප්‍රතික්‍රියා ගැන කතා කරනකොට බෙන්සීන්ගේ ව්‍යුහය ගැන අවබෝධයක් තියෙන අවශ්‍යයි. හැම කෙනෙක්ම දන්නවා බෙන්සීන් කියලා කියන්නේ කාබන් මේ sp2 මුහුම් කරන වෙලාව හැදෙන ව්‍යුහයක්. ඒතකොට ඒකෙදි ඉහළින් සහ පහළින් 5 ඉලෙක්ට්‍රෝන වල අර්ධ දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ උඩ සහ පහළ මෙයාගේ 5 වලා දෙකකින් ආවරණය වෙලා තියෙන්නේ. හරි. බෙන්සීන් තලයේ මැද ඉන්නවා මේ දෙපැත්ත හොඳට ආවරණය කරගෙන තියෙනවා 5 ඉලෙක්ට්‍රෝන වලා වලින්. එතකොට එහෙනම් අපිට බෙන්සීන් කෙනෙක් කියනව මැවිලා පේන්නේ මොන වගේද? බෙන්සීන්ගේ දෙපැත්තේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන වලාකුළු දෙකක් තියෙනවා. ඍණ ශේෂ්ත්‍රයක් තියෙන. කියන්නේ ඉලෙක්ට්‍රෝන වලින් පොහොසත් අණුවක් විතර බෙන්සීන් අපි දකින්නේ. ඒ නිසා උඩ ඉලෙක්ට්‍රෝන වලාවක් තියෙන යට තියෙනවා. ඒ නිසා දෙපැත්තෙම ඉලෙක්ට්‍රෝන වලාකුළු දෙකක් තියෙනවා. ඒ හින්දා ඍණ ආරෝපිත ස්වරූපයක් තමයි අපිට පේන්නේ. ඒ හින්දා බෙන්සීන් ආකර්ෂණය වෙන්නේ ධන ආරෝපිත කාණ්ඩ දිහාට. ධන ආරෝපිත කාණ්ඩ කියන එක ඔයගොල්ලෝ දන්නවා. ධන ආරෝපිත කාණ්ඩ කියන්නේ ඉලෙක්ට්‍රෝෆයිල වලට. ඉලෙක්ට්‍රෝන කාමීන කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට කැමති අයත් එක්ක තමයි බෙන්සීන් ගනුදෙනු කරන්නේ. ඒ නිසා බෙන්සීන් නියුක්ලියෝෆයිලත් එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. ඔයගොල්ලෝ විකර්ෂණය කරනවා. ඉලෙක්ට්‍රෝෆයිල් එක ආකර්ෂණය කරනවා. හේතුව බෙන්සීන්ගේ තලයේ දෙපැත්තේ තියෙන මේ විස්ථානගත වෙච්ච 5 වලේ හේතුවෙන්. ඒක මූලික ලක්ෂණය. ඒ නිසා බෙන්සීන් වල ප්‍රතික්‍රියා ගැන කතා කරන මුලින්ම කියන්න පුළුවන් බෙන්සීන්ට ආකර්ෂණය වෙන්නේ ඉලෙක්ට්‍රෝෆයිල. ඊළඟ දේ තමයි අපි දැනගන්න ඕනේ මේ ඉලෙක්ට්‍රෝෆයිලය ඇවිල්ලා නතර වෙනවද නැත්නම් ඉන්න කෙනෙක් වෙනුවට ඉලෙක්ට්‍රෝෆයිලයක් එනවද? ඒ කියන්නේ ධන ආරෝපිත කෙනෙක් ආවහම මෙයා ආව මේකට බන්ධලා ඒක එකතු කර ගන්නවද නැත්නම් වෙන කෙනෙක්ව යවලා ඒ වෙනුවට එකතු කර ගන්නවද? ඕකට කියන වචනේ අපි දන්නවා ආකලනයක්ද නැත්නම් ආදේශයක්ද කියන එක. දැන් මේ බෙන්සීන් වල තියෙන විශේෂ ගුණය යාගේ මේ විස්ථානගත වෙච්ච 5 වලාව. මේ විස්ථානගත වෙච්ච 5 වලාව බිඳුනොත් යාගේ ස්ථායීතාවය අඩු වෙලා යනවා. හරිද? මේ 5 වලේ කොහෙන් හරි තැනකින් කැඩුනොත් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන අවුලට ගත්තොත් එහෙම 5 වලේ බිඳෙනවා. කාබන් පරමාණු 6ක ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන නොමුහුම් p ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. නොමුහුම් p ඉලෙක්ට්‍රෝනයක් කවුරු හරි කෙනෙක් අරගෙන බන්ධනයක් හදපු ගමන් එතනින් 5 වලාව බිඳෙනවා. 5 වලාව බිඳුනන් පස්සේ මොකද වෙන්නේ? රින් එක බිඳුනන් පස්සේ තනින් කැඩුනන් පස්සේ අස්ථායි වෙනවා. හරිද? කොයි හරි තැනකින් 5 වලේ කැඩුනොත් ඒක ඊට පස්සේ අස්ථායි වෙනවා. ඒ හින්දා බෙන්සීන් කැමති නැහැ. අලුතින් එන කෙනා නිසා 5 වලේ බිඳ ගන්න කැමති නැහැ. මොකද එයාගේ සම්පූර්ණ ස්ථායීතාවය තියෙන්නේ 5 වලේ මත. ඒ නිසා බෙන්සීන් කරන්නේ අලුතින් කෙනෙක් આવොත් ඉන්න කෙනෙක්ව යවනවා. අවද යවන්නේ? හයිඩ්‍රජන් පරමාණුවක්. හයිඩ්‍රජන් පරමාණුවක් යවලා ඒ වෙනුවට අලුත් කෙනෙක් ආදේශ කරගන්නවා. ඒ නිසා බෙන්සීන් කවදාකවත් නෙමෙයි බෙන්සීන් සාමාන්‍යයෙන් ආදේශ ප්‍රතික්‍රියාමයි සිදු කරන්නේ. ආකලන ප්‍රතික්‍රියා වලට නඹුරු අඩුයි. ආකලන කරනවා විශේෂ තත්ත්වයක්.